අයිබෝන් සුබෝදෑසනක් good morning ශ්‍රී ලංකා සුන්දර ශනිදාව අපි ආරම්භ කරනවා දෙසැම්බර් 5 වෙනිදා මේ විදිහට අද දවසට වගේම හෙට දවසට අදාළ ජාතික පුවත්පත්වල මොනවද වාර්තා වෙලා තියෙන්නේ ඊ දවස් තුල මොනවද රටේ ලෝකේ සිද්ධ වෙලා තියෙන්නේ වැඩිපුර අවධානය යොමු වෙලා තියෙන්නේ මේ කාරණා වෙත අපිත් අවධානය අපි යොමු කරමු ඔබ වෙනුවෙන් පත්‍ර කියවන්න ලෑස්ති මෙතන ඉඳලා අපි දින මින දිවයින මේ ආදී අද දවසට අදාළ ජාතික පුවත්පත්වල බැලුවාම තවමත් වැඩි අවධානයක් යොමු වෙනවා පේනවා පසුගියදා සිද්ධ වෙච්ච මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව. ඒ අනුව ගත්තහම දිවයිනෙත් දිනමිනෙත් මට අද දකින්න පුළුවන්කම තිබෙනවා විවිධ වාර්තා. දිවයින ප්‍රධාන සිරස්තලයේම තියෙන්නේ බොහොමදානයේද ආදාහනයේද මහර මරණ අර්බුදයක්. පසුගිය 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වෙන් බරපතල තුවාල ලබා මියගිය රණදවියන් 11 දෙනාගේ දේහයන් බොහොමදාන කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවල අනුව නීතිමය බාධාවක් පවතින්නේ දැයි රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීහු ඊයේ වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට දැනුම් දුන් බව තමයි සඳහන් කරන්නේ. මේ කියවෙන කාරණාව අනුව ගත්තහම සාමාන්‍යයෙන් මෙවැනි මරණ බොහොමදාන කිරීම තමයි සිදු වෙන්නේ. නමුත් මේ පවතින වාතාවරණයත් එක්ක කොවිඩ් වසංගත තත්ත්වයේ තියෙන බලපෑමත් එක්ක මේ රැඳවුවන් අතරින් වැඩි දිනෙකටම මේ මියගිය අය අතරින් වැඩි දිනෙකටම වෛරසය ආසාදනය වී තිබෙනවා කියන කාරණාවත් එක්ක මේ දේහයන් ආදාහනය කිරීමටයි සිදුවන්නේ. නමුත් මේවා ඉදිරියේදී පරීක්ෂණ කටයුතු සඳහා භාවිත වෙන්නට පුළුවන් නිසා මේ පිළිබඳව එවැනි අවධානමක් තිබෙන නිසා සාමාන්‍යයෙන් එවැනි අනතුරකට හදිසි අනතුරකට මුහුණ පාපු දේහයන් භූමදාන කිරීම මිසක් ආදාහනය සිදු නොවන නිසා එතන ගැටලුවක් මතුවලා තිබෙනවා. ඒ නිසා තමයි මේ දෙපැත්තට ඇදිල්ල සිදු වෙන්නේ මේ වන විට තවමත් හරි තීරණයක් ඒ පිළිබඳව නැහැ. ඔය අතරේ අපි දිනමින පුවත්පතේ අද දකිනවා මහර ගැටුමට හේතුව පාතාල කල්ලි කිහිපයක පෞද්ගලික කෝන්තරයක්. බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ උපුටා දක්වමින් දිනමින පුවත්පතයි මේ වාර්තාව අද දවසේ ගෙනෙන්නේ. මා කලින් අර උපුටාගත්තු පුවත අද දිවයින පුවත්පතේ මෙලෙස ඔබට දකින්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි දිනමින පුවත්පතට අවධානය යොමු කිරීමේදී දිනමිනේ දකින්න පුළුවන්කම තිබෙනවා මේ මහර ගැටුමට හේතුව පාතාල කල්ලි කිහිපයක පෞද්ගලික කෝන්තරයක් වෙනවා වගේම STF ප්‍රධානියා සහ නිලධාරීන් 255ක් නිරෝධායනයට යොමු කළ බව දැන් මේ ගැටුමේදී එය සමතයකට පත් කරන්න ගිනි ගැනීමේදී නිවා දමන්නට මේ උණුසුම් අවස්ථාවට සහභාගී වෙච්ච නිලධාරීන් විශේෂකාර බලකායේ ප්‍රධාන අනද නිලධාරියා ඇතුළු කණ්ඩායමම නිරෝධායනයට ලක් කරන්න වෙලා තිනවා. මොකද මහර බන්ධනාගාරයේ සෑහෙන ප්‍රමාණයක් ආසාදිතයෝ හිටියා. ඒ වගේම මේ ගැටුමෙන් තුවාල ලැබූ පිරිස අතරත් මියගිය පිරිස අතරත් ආසාදිතයෝ ඉන්නවා. වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් තොගයක් ඒ තව ප්‍රවෘත්තියක් STF ආරක්ෂාව නැතිවීම හේතුවයි කියලත් සඳහන් වෙනවා. මෙන්න දිනමින අද මේ බන්ධනාගාර ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙලෙස වාර්තාවක් ගෙනෙනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ අපිට තවදුරටත් දකින්න පුළුවන් මේ මහර ගැටුම පිළිබඳ සම්බන්ධ තව තොරතුරක් පුවතක්. මහර ගැටුම ඇති කළේ පෙතිබීලාද ගබඩාවේ තිබූ ඖෂධ 6ක් ගැන විශේෂඥ වාර්තා ගන්නවා කියලා අජිත් රෝහණ මහතා මාධ්‍ය ප්‍රකාශ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් අද දිනමින පුවත්පත තවත් වාර්තාවක් ගෙනෙනවා. ඔය අතරේ අපේ ප්‍රවෘත්ති අංශයේ මේ පිළිබඳව සැකසූ වාර්තාවකුත් අප සතුව තිබෙන නිසා සහ ජනමාධ්‍යයටත් තවත් දර්ශන එහෙමත් නිකුත් වෙලා තිබෙනවා මේ ගැටුමට අදාළව. අපි බලමු මේ වාර්තාවේ මොනවද තවදුරටත් සඳහන් වෙන්නේ කියලා. මහර බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුව එම ගැටුම සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ ආරම්භ කළා. මාසයක කාලයක් තුළ අදාළ කමිටුව හරහා ගැටුම පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටු සමාජිකයන්ට උපදෙස් ලබා දී ඇති බවයි ඊයේ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පෙරේදා දිනේ සිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගල සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අද දිනේ වන විට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව සටහන් කරගෙන ඇති සාක්ෂි සංඛ්‍යාව 56ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ ගැටුම අතරතුර මියගිය රැඳවියන් අතරින් COVID-19 වෛරසය ආසාදනය වූ රැඳවියන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ගැනෙන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් ගොස් තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුව එළඹෙන 11 වෙනිදා දක්වා කල් තැබීම හේතුවෙන් නීතිපති නියෝජනය කරමින් අද කිසිදු පාර්ශවයක් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ සිද්ධියේ මෘතදේහයන් මේ විදිහට කොරෝනා තියෙනවා කියලා ආදාහනය කළොත් මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට දැඩි අගතියක් සිදු වෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය වෙනවාට අපි විරුද්ධයි. හැබැයි මේ රටේ ජනතාවගේ යුක්තිය කොතනද හරි ඉටු වෙන්නේ නැත්නම් මිනිමරුවන්ට බේරෙන්න ඉඩකඩ හැදෙනවා නම් ඒකට අපි විරුද්ධයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. බන්ධනාගාර සිද්ධිය තාමත් කේන්ද්‍රජනක සිදුවීමක්. සිදු නොවුන නම් හොඳයි. හැබැයි ඉතින් ඒකට වගකිය යුත්තේ කවුද කියන කාරණය පිළිබඳව හොයන්න ඕනේ. ඊපස්සෙන් දේශපාලන හස්තයක් ඉන්නවද නැද්ද? ඒ අයව හැසිරෙව්වද කියන කාරණය පිළිබඳව පරීක්ෂණයක් දැන් කරමින් යනවා. මම හිතන්නේ අලුත් රාජ්‍ය ඇමතිවරයෙක් පත් වුණා. රාජ්‍ය ඇමතිතුමායි තමයි දක්ෂ විදියට මේ පිළිබඳව මේ වෙනකොට ඒ අදාළ නිලධාරියෙක් සාකච්ඡා කරගෙන යනවා. මේ අය පුනරුත්ථාපනය කරන්න ඕනේ. මේ පුනරුත්ථාපනය නොකර සිරගත කිරීම තුළ රටට වාසියක් වෙන්නේ නැහැ, සමාජයට වාසියක් වෙන්නේ නැහැ. එක්සත් වාමාංශික බලවේගයේද අද මහනුවරදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිව අරන් දැම්මනම් කොවිඩ් තියෙන කට්ටියත් එක්ක අපි යන්නේ නැහනේ. ඒගොල්ලටත් ඒ අයිතිය තියෙන්න ඕනේ. ඒගොල්ලෝ ආරක්ෂා කරන්න. ඒගොල්ලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලීම හරි ඉල්ලීම කියලා අපි පිළිගන්න ඕනේ. මේ පරීක්ෂණයක් කරලා හොයා ගන්න ඕනේ කොහොමද මේ මරුණා කියලා. පැති කිහිපයකින් බොහොම සියුම්ව සිතා බැලිය යුතු කාරණාවක් මේ පිළිබඳව දැක්කදුට පමණින් පෙනෙන තත්ත්වයට වඩා මම හිතන්නේ ගැඹුරට ගිහිල්ලා සිතා බැලිය යුතු කාරණාවක් කියන එක මේ අදහස් එක්වීම ඇතුලේ බොහොම පැහැදිලි වුණා. ඉතින් ඒ නිසා මේ දැන් මතුවලා තිබෙන ගැටලුව තමයි මේ දේහයන් පිළිබඳ කාරණාව. එයා අපි බලමු කොහොමද විසඳන්නේ සහ විසඳා ගන්න කියන එක. ඒ අතරේ දිවයින පුවත්පත අද වාර්තා කරනවා කොළඹ කොරෝනා අඩු වෙයි කියලා. ඊයේ 406 දෙනෙක් සුවය ලබති වැල්ලව පොලිසිය YC ඇතුළු පිරිසක් නිරෝධායනයට. මේ කියන අඩුවීම තරම් දැනෙන අඩුවීමක් නොවන බව අපි විශේෂයෙන් වාර්තා කරන්නට ඕනේ. අවදානම බොහොම ඉහළයි කොළඹ. එහෙම තිබියදීත් මෙලෙස පුවත් වාර්තා පළ වී තිබීමත් යම් පුදුමයට කාරණාවක්. යම් ආකාරයක සුළු අඩුවීමක් පෙන්눔 කරාට අපි හැමතිස්සෙම මේ කොළඹ නගරය මහනගර සභා බල ප්‍රදේශයේ ආශ්‍රිතව තිබෙන කොවිඩ් අවදානම පිළිබඳ අවබෝධයෙන් තේරුම් ගනිමින් සහ දැනුම්වත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් වඩාත් වැඩි අවධානයක් යොමු වෙන ප්‍රදේශ අතර ගත්තහමත් කොළඹ සහ ඊළඟට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ තිබෙනවා. එහෙමත් තිබෙදී තමයි මෙහෙම වාර්තාකරණයක් අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. නමුත් අප නිරන්තරයෙන් මාධ්‍ය විදිහට ඔබ දැනුම්වත් කරන්නේ මේ කොළඹ ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් තිබෙන නිසා හැම විටම ප්‍රවේශමෙන් දෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවම කටයුතු කිරීම අතිශය වැදගත් වුණා කියන එකයි. ඒ අතරේ අපි බලමු තව මොනවද තිබෙන්නේ සුවිශේෂ කාරණා මේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළ වන ඒවා කියන එක පිළිබඳව. ඒ අනුව දිනමිනෙත් අද වාර්තාවක් දකින්නට ලැබෙනවා. PHIලාට කෙළගසූ අටලුගම සැකකරු 18 තෙක් රිමාන්ඩ්. මේ පුද්ගලයාව නීතිය හමුවට ගෙන්වනු ලැබුවා. මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සිදු වුණා. අපිට දකින්නට ලැබුණා ගිලන් රථයකින් ගිහිල්ලා ඔහුව ඒට නංවාගෙන ඉන්පස්සේ බන්ධනාගාර බස් රථයට ඔහුව නංවාගෙන ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ ඔහුගෙන් මේ පිළිබඳව කරුණු විමසීමක් සිදු වෙලා තිබෙනවා. කෙසේ වෙතත් කොරෝනා බෝ කරනවායි කියලා තර්ජනය කරමින් කියමින් තමයි ඔහු වාහනේ දොරත් ඇරලා මේ තර්ජනය කරමින් තමයි මේ විදිහට අශෝභන ලෙස හැසිරුණා කියලා චෝදනා තියෙන්නේ. ඒ නිසා මෙවැනි අය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට වෙනවා සහ ඊයේ යුද හමුදාපතිවරයාත් ප්‍රකාශ කළ කාරණාවක් තමයි මේ ආකාරයෙන් හැසිරෙනවා නම් එම ප්‍රදේශ හුදකලා තත්වයට පත් කරලා වෙනම ඒ පිළිබඳව කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා එවැනි තත්වයකට ගමන් කරන්නට එපා කියලා කාරුණික ඉල්ලීමක් තමයි කළේ. දැන් අපි දිනමිනෙත් දකිනවා කොවිඩ් නසන්න සහාය නොදෙනවා නම් අටලුගම තවත් දිගු කාලයක් හුදකලා වේවි. හුදකලා තත්ත්වයේ දිගු කාලයක් පවත්වාගෙන යන්නට වෙනවා. එහෙම හුදකලා කරාම ඒ නිසා එවැනි තත්ත්වයන්ට පත් නොවන්න කියන එක තමයි කරනු ලබන ඉල්ලීම. මේක හැමෝගෙම ආරක්ෂාවට සමස්ත රටේම ජනතාවගේම ආරක්ෂාවට කරන ඉල්ලීමක්.
ඊළඟට අපි දකිනවා තවත් සුවිශේෂ වාර්තාවක් 2015 සිට පොලිස් නිලධාරීන් 15ක් ඝාතනය වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියා අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා දක්වන අදහසක් මේ නිසා එතුමාගේ අවධානය යොමු වෙලා තිබෙනවා ආරක්ෂක අංශවල විශේෂයෙන් හමුදාවන්හි සේවයේ නියුතු අයගේ පවුල් වලට ලබා දෙන වන්දිය පොලිසියේ මියගිය අයගේ පවුල් වලට ලබා දීම සඳහා අවධානය යොමු බව තමයි සඳහන් වෙන්නේ. මෙන්න අද දිනමින පුවත්පත මේ පිළිබඳව ප්‍රමුඛ වාර්තාවක් විදියට ගෙනවිත් තිබෙන ආකාරය. අපට මේ සමගම දකින්නට ලැබුණ තවත් පුවතක්. අධ්‍යාපනයේට වෙන් කළ යුතු මුදල් ප්‍රතිපාදන කප්පාදුව නවත්වන්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය කරනු ලබන ඉල්ලීමක් තමයි මෙලෙස දිනමින පුවත්පතේ අද දවසේ අපට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම කොවිඩ් අනතුර තිබියදී වර්ජනය කරන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලනවා. කොවිඩ්-19 වෛරසයෙන් රට අනතුරකට පත් වී තිබෙන මොහොතක වැඩ වර්ජනවල නොයේදී සිය ඉල්ලීම් සාකච්ඡා මාර්ගෙන් දිනා ගැනීමට කටයුතු කරන්නයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලා සිටියේය. යම් යම් කාරණා මූලික කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතා දැක්වීම උද්ඝෝෂණවලට යාම් දකින්නට පුළුවන්කම තිබෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉල්ලා සිටින්නේ රටේ පවතින වර්තමාන තත්ත්වයේ තේරුම් අරගෙන මේ අවස්ථාවේදී හැසිරෙන්නට කියලා මෙන්න ඒ පුවත අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙවැනි වාර්තා දකිද්දී අපට හිතෙන්නේ විපක්ෂයක සැබෑ කාර්ය විපක්ෂයක සැබෑ නියෝජනය භූමිකාව සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් ඉටුවන ස්වරූපයක් පෙනෙනවා. මොකද රට යම් ගැටලුකාරී තත්ත්වයකට එනකොට විපක්ෂය වත් සිදු කළ යුතුව තිබෙන්නේ සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන කාරණාවක් තමයි ඒ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තිබෙන අඩුපාඩු කතා කරමින් පෙන්වා දෙමින් සඳහා මැදිහත් වීමක්. එවැනි මැදිහත් වීමක් තමයි විපක්ෂ නායකතුමාගෙන් මේ පෙළෙන්නේ. ඊළඟට අපට දකින්නට පුළුවන් තවත් විවිධ වාර්තා අතරේ බුරවියෙන් හානියටපත් නිවෙස්වලට වන්දි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා උපුටා දක්වමින් අද දිනමින වාර්තාවක් ගෙනවන බුරවි සුලි කුණාටුව නිසා විපතටපත් වූ ජනතාවට සිදු වූ හානිවලට වන්දි ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව ඒ සඳහා පෙර සූදානමකින්ම කටයුතු කළ නිසා අප හිතනවා අපහසු වෙන එකක් නෑ කියලා මේ කටයුතු සිදු කිරීම සඳහා. ඒ අතර අපි දිවයින පුවත්පතට අවධානය දීමේදී තියෙනවා සීනි බද්ද 125 කලේ සතුස් සභාපතිගේ මිත්‍රයා සතුටු කරන්න අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියයි කියලයි සඳහන් කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා නගන චෝදනාවක් මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා අද දිවයින පුවත්පතේ මුල් පිටු වාර්තා අතරේම පළ වෙලා තියෙන ආකාරය. ඊළඟට අපිට ඊට පහළින් දකින්නට පුළුවන්කම තියෙනවා කිරිනොච්චියේ ගංවතුරට කොටුණු 13ක් බේරා ගන්න හෙලිකොප්ටර් කිරිනොච්චි පුනරින් ප්‍රදේශයට දින ගණනක් තිස්සේ මේ කුණාටු තත්ත්වයත් එක්ක ඊට පෙර ආරම්භ වෙච්ච වර්ෂා තත්ත්වය තවමත් අඛණ්ඩව පවතිනවා. අනිකුත් ප්‍රදේශවලත් ඒ තත්ත්වය දැන් කොළඹට උනත් අද උදෑසනත් වැසි සහිත තත්ත්වයක් තමයි තිබෙන්නේ. කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාලගුණ තත්ත්වයේ යහපත් වීමක් තවමත් දකින්නට නැති බව තමයි මේ අනුව පෙනී යන්නේ. ඒ සමග තියෙනවා ජාතික රෝහලේ මුළුතැන්ගේ නිරීක්ෂකාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැළඳී ඇති බව කොම්පංච වීදිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමාටත් කොවිඩ් වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ ආදී බොහෝ තැන්වල කොවිඩ් ආසාදිතයින් මුණගැසීම සිදු වෙමින් පවතින තත්ත්වයක තමයි රටේ සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නට නම් ජනතාවගේ සෑම දෙනාගේම සහයෝගය තව තවත් අවශ්‍ය වෙන බව තමයි අපි නැවතත් සිහිපත් කරන කාරණාව. මහේන්ද්‍රන් ගෙන්වා ගන්න නීතිපතිගෙන් සිංගප්පූරුවට පැහැදිලි කිරීමක්. අපේ නීතිපතිතුමන් රට නීතිපතිතුමන් සමග මේ සම්බන්ධව සාකච්ඡාවකට පිවිසලා තිබෙනවා කියලත් යම් කොලේලි දැල්වීමක් මේ තුල තිබෙනවා කියන එකක් තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකුව අධිපතිතුමා මේ රටට ගෙන්වාගෙන අවශ්‍යව තිබෙනවා මහ බැංකුව බැඳුම් කර චෝදනාවට සිද්ධියට අදාළව ගෙන්වා ගැනීම පිළිබඳව එලෙස යම් සුබවාදී තත්ත්වයක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. බස් සේවකයන් 50,000කගේ රැකියා අනතුරේ යමුණු විජේරත්න මහතා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිතුමා උපුටා දක්වමින් මෙවැනි පුවතකුත් තියෙනවා. ඒ වගේම තියෙනවා ලිස්සලා ගිය කොටි 140ක් යලි ඉන්ටර්පෝල් ලයිස්තුවට ඒක පුවතක්. ඊළඟට තියෙනවා මානව හිමිකම් පුටුවකට කොටි හුරතලෙක් කියලත් වාර්තා වෙලා මේ ඉහළ තනතුරකට මානව හිමිකම් රැකීම පිළිබඳව මේ කොටි සංවිධානයට සබඳතා තිබෙන කොටි සංවිධානය සමග දැඩි සබඳතා පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකු මේ විදිහට මානව හිමිකම් කොමිසමේ සමාජිකයෙකු විදිහට නිර්දේශ වෙලා තිබෙනවා කියලා තමයි චෝදනාව තිබෙන්නේ.
ඔය අතර අපි ඇතුල් පිටු වාර්තාවකට දෙකට අවධානය දෙන්නට ඕනේ. අතර දිනමින පුවත්පතෙන් මුණ ගැසෙනවා සුවිශේෂ වාර්තාවක් සුවිශේෂ පුද්ගලයෙකු පිළිබඳව පසුගිය 3 වනදා එතුමන් 98 වන ජන්මදිනය සම්පූර්ණ කළා. ඒ තමයි ආචාර්ය කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන්. ජන සංනිවේදනයේ ජනගත කළ විද්වතා එඩ්වින් ආරියදාසයන් පිළිබඳව ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මාධ්‍යවේදී සරත් කුමාර පෙරේරා මහතා සම්පාදනය කළ ලිපියක් මෙලෙස අද දිනමින පුවත්පතෙන් මුණ ගැසෙනවා. පත්තර මහගෙදර ලේකවුසියෙන් සිය සංනිවේදන චාරිකාව ආරම්භ කරන කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ මේ සංනිවේදන ගමන් මඟ පිළිබඳව මම හිතන්නේ තාම සුවිශේෂ කියවීමකින් සරත් කුමාර පෙරේරා අපේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මාධ්‍යවේදියා තිබූ සටහනක් ලෙසයි අප මෙය දකින්නේ. ඒ වගේම අප දැක්කා සහ අප මේ මාධ්‍ය ශාස්ත්‍රයේ බොහෝ දෙනා තුලින් දුටුවා එතුමාට සුභාශිංසන පිරිනමමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ආකාරය මේ රටේ බොහෝ ජනතාවගේ සුභාශිංසන එතුමන්ට හිමිවන ආකාරය අපට සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක් එතුමා මේ වන විට එවැගේම තමයි ලෝකේ නවතම දැනුම තොරතුරු වලින් හැම විටම යාවත්කාලීන වුණු සුවිශිෂ්ට චරිතයක් ලෙසයි අප එතුමාව හඳුනාගන්නේ. ලෝකේ අනෙක් කෙළවර සිදුවන දෑ පිළිබඳව හැම විටම මේ මොහොතේ යාවත්කාලීන වුණු ජ්‍යෙෂ්ඨ සංනිවේදකයෙක් විදියට ඉතා ගෞරවයෙන් අපි එතුමන්ව සිහිපත් කරන අතරතුර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස සූරීන්ට. එලෙස එතුමන් පිළිබඳව සිහිපත් කරනවා වගේම ජනමාධ්‍ය අමාත්‍යතුමනුත් එතුමන්ට සුබ පතන්නට ගොස් තිබෙන බව අපට පේනවා. දිනමින පුවත්පත බැලුවාම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසට ජනමාධ්‍ය ඇමතිගෙන් උපන්දින සුබ පැතුම් කියලා තමයි මේ දකින්නට ලැබෙන්නේ. ඒත් දිනමින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්කැල්ල මැතිතුමා එඩ්වින් ආරියදාස සූරීන්ට සුබ පතන්නට ගිහින් පිළිසඳරයේදී සිටි අවස්ථාව තමයි අපට මෙලෙස මුණ ගැහෙන්නේ. අපේ කාල වේලාවත් අවසන් වෙගෙන යන අතරේ තවත් විශේෂ වාර්තාවකට එම නැත්නම් මේ ඡායාරූපයකුත් එක්කම ඔබට පෙන්වන්න දෙයක් තියෙනවා. පෙන්වන්න කලින් කියන්න කාරණාවකුත් තියෙනවා. අද දැන් දින මින පුවත්පතේ මා දැක්කා සඳහන් වෙලා තියෙනවා මේ දවස්වල LPL ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. එහි තිබෙන වාර්තාවේ හැටියට නම් දඹුලු දඩේම දිගින් දිගටම කියලායි ඔවුන් වාර්තාවක් ගෙනෙන්නේ. දඹුලු පිළි දස්කම් පිළිබඳව කෙසේවිතත් ඊයේ රාත්‍රියේ තිබ්බ තරගයට බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. ජැෆ්නා ස්ටැලියන් සහ කොලම්බෝ කිංස් කණ්ඩායම් අතර මේ කණ්ඩායම් දෙක තමයි ටිකක් වැඩි අවධානය දිනාගත්තු කණ්ඩායම් බවට මේ වන විට LPL තරගාවලියේ පත්ව සිටින. කෙසේ වෙතත් අපරාජිත ගෞරවය රැකගෙන ආපු යාපනයේ කණ්ඩායමේ අපරාජිත ලේබලේ ගලවා දමන්නට ඊයේ දවසේදී කොලම්බෝ කිංස් කණ්ඩායම සමත් වුණා සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඔය LPL නරඹනකොට ඔබට ඇහෙන ජය ഘോഷාව පිළිබඳව ඔබ කන් දීලා තියෙනවා නම් කනේ තියෙනවා නම් අවධානය යොමු කරා නම් ඒ නිර්මාණය කළ ලාබාල නිර්මාණවේදියා පිළිබඳව අපට දිනමින පුවත්පතේ යෝන් ජනතා අතිරේකයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ ජය ഘോഷා හැදූ අයෝධ්‍ය කරුණාරත්න LPL T20 ජය ഘോഷා හැදූ අයෝධ්‍ය කරුණාරත්න පිළිබඳව තවමත් අධ්‍යාපනය ලබන වයසේ ඉන්න අයෝධ්‍යගේ දස්කම් විස්කම් පිළිබඳව යෝන් ජනතා පුවත්පතේ දෙවෙනි පිටුවෙත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. පහුගිය කාලේ මේ කොරෝනා වසංගතය උද්ගත වෙලා උත්සන්න වෙලා එනකොට පරදෝම කොරෝනා කියන ගීතය නිර්මාණය කරෙත් ඔහු අතින් ඒ වගේම තවත් බොහෝ නිර්මාණ කාර්යයන්වල මේ ලාබාල වයසට ඔහු දැනටමත් නියලි විශිෂ්ටතා සහ ජයග්‍රහණ අත්කරගත්තු නැගී එන ශබ්ද පරිපාලකවරයෙක් මේ රටේ ලංකාවේ ලාබාලතම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔහු හඳුන්වමින් තමයි අයෝධ්‍ය කරුණාරත්න පිළිබඳව මේ සටහන තබන්නේ. මෙය මා හිතන්නේ කාටත් සතුට දනවන කාරණාවක් වෙවි සංගීතයට යොමු වෙලා තියෙන කාටත් මේ වයසින්ම මෙවැනි දස්කම් පෑම පිළිබඳව අපට මුණ ගැසෙනවා. මහා සංගීත වේදීන් සංගීතඥයින් මේ රටේ ඊටාම පුංචි තැනින් පුංචි කාලෙම ආරම්භ කරපු. ඉතින් අපේ සුබ පැතුම් අයෝධ්‍යයට වගේම අසංග කරුණාරත්න මේ පියාටත් පිරිනමන්නට ඕනේ. ඔහුත් මේ රට මාධ්‍යයේ බොහොම දීර්ඝ කාලීන අත්දැකීම් ඇති අපේ සහෝදරයෙක්. ඊළඟට අපි මේ ඉරිදා පත්තරයකටත් මට යන්න හිතුණා මේ එක්කම මේ කාරණාවත් එක්ක අයෝධ්‍යල වගේ දැන් පරම්පරාව ගැන අපි සිහිපත් කරනවා වගේම අපේ සංගීතයේ මුදුන් මල් කඩ විදිහට අපි බොහෝ ගෞරවයෙන් අදටත් සිහිපත් කරන ආචාර්ය පණ්ඩිත අමරදේවයන් පිළිබඳව අප අනපේක්ෂිත ආකාරයේ අපේක්ෂා නොකළ ආකාරයේ පුවත් වාර්තාවක් දකින්නට කියවන්නට වීම නිසා මව්බිම පුවත්පත්
මතේ. හෙළේ මහා ගාන්ධර්වයා මියගොස් වසර 4යි. අමරදේවයන්ගේ අලු තවමත් මල්ශාලාවේ අසපුව හැදිල්ල අතරමඟ වල් වැදිලා කියලා මෙන්න මව්බිම ඉරිදා පුවත්පත අදගෙන එන කනගාටුදායී පුවත් වාර්තාව අපට කියවන්නට වෙන. බොහෝ අවස්ථාවල අප දැක්කදුටු කාරණාව තමයි මෙවැනි මහා ගාන්ධර්වයින් සංගීතඥයින් කලාලොවේ විශිෂ්ටයින් සහ විශේෂ චරිත මේ රටේ බිහි වූ ඒ චරිතවල ජීවත්ව සිටින කාලය තුල ඇතැම් වෙලාවට අවධානය යොමු වන්නේත් නැහැ. හැබැයි මියගිය මොහොතේ ඒ අවස්ථාවේ ඒ වුණු මේ බොහෝ අවධානය යොමු වෙනවා රටම කතා කරනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් කෙටි කලකින්ම එවැන්නන් අමතකව යාමත් එවැනි අය පිළිබඳව එවැනි අය වෙනුවෙන් තැබූ පියවර ආපස්සට ගැනීම පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. ඉතින් බොහොම කනගාටුදායකයි එවැනි දේ සිදුවීම. අපි හිතනවා මේ වාර්තාකරණය හෝ හේතුවක් වෙලා මේ මහා ගාන්ධර්වයන් පඬිත් අමරදේවයන්ගේ නමින් ඉදිවන අසපුව පමණක් නෙවෙයි එතුමන්ගේ අලු තවමත් මල්ශාලාවේ නම් තිබෙන්නේ ඒවාට නිසි ගෞරව බුහුමන් පුදන්නට අදාළ අයගේ දෙයස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද පත්තරේ වහලා දාන්නේ ගීතමය විරාමයකටත් ඔබව රැගෙන යමින්මයි. ඒ ගීතමය විරාමයෙන් පස්සේ අපේ ඉතිරි කතා බහ ඉදිරි විශේෂාංග සමගින් දිගටම රැඳී ඉන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.